ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ අපි අලුත් පාඩමකින් හම්බ වෙන්නේ. අපි මේ කොහොමද ශාක අභිජනන කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා තමයි මේ පාඩමේ බලන්නේ. විශේෂයෙන්ම මේ පාඩමේ සමහර සංකල්ප දරුවන්ට ග්‍රහණය කර ගැනීමේදී ගැටලු තියෙන හින්දා ඉතා හොඳින් මේ පාඩම අධ්‍යයනය කරන්න ඕනේ. මොකද විභාගයටත් සෑහෙන ලකුණු ප්‍රමාණයකට මේ පාඩමෙන් අපිට ලකුණු ගන්න පුළුවන්, විශේෂයෙන්ම ප්‍රශ්න එන නිසා. ඉතින් අපි බලමු ශාක අභිජන්නේ යටතේදී මේ අභිජන්න කතන්දරයේදී ජීවියෙකුගේ ලක්ෂණ කියන එක පාලනය වෙන එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. ජීවියෙකුගේ සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙක් ගත්තහම මේ ජීවියාගේ දැන් ඔයාලා ගන්නකො ඔයාලගේ ගති ලක්ෂණ තියෙන්නේ. මේ ජීවියාගේ තියෙනවා ලක්ෂණ විවිධ දේවල්. මෙන්න මේ ලක්ෂණ පාලනය වෙන්නේ සාධක දෙකකින්. සාධක දෙකකින් පාලනය වෙන්නේ මේ ලක්ෂණ. මොනවද සාධක දෙක? එකක් තමයි මේ ලක්ෂණ වලට බලපානවා ආවේනිය. ආවේනිය බලපානවා. අනිත් එක බලපානවා මේ ලක්ෂණ වලට පරිසරය. ආවේනිය සහ පරිසරය. ආවේනිය කියන්නේ මොකද්ද? පරම්පරාවකින් පරම්පරාවට ලක්ෂණය උරුම වෙන එක. දැන් දෙමව්පියන්ගේ තියෙන ලක්ෂණ ළමයින්ට එනවනේ. පොඩි කාලේ පොඩි ළමයෙක්ව බැලුවාම ඕගොල්ලෝ දකින්න දෙයක් තමයි මේ ළමයාගේ නහය අප්පච්චිගේ වගේ. නේද? S2 අම්මගේ වගේ. කොණ්ඩේ මෙයාගේ වගේ. ඒ වගේ මේ ළමයෙකුට පොඩි ළමයෙක් ගත්තත් අපිට දෙමාපියන්ගේ ලක්ෂණ එහෙම් පිළිම පේනවා. සමහර ළමයි ඉන්නවා දෙමාපියන්ගේ ෆොටෝකොපි වගේ. ඒ කියන්නේ ලක්ෂණ කියන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට එනවා. ඒකට තමයි ආවේනිය කියන්නේ. ආවේනිය කියන්නේ මොකක්ද එහෙනම්? පරපුරෙන් පරපුරට එක පරම්පරාවක් තියෙනවා. අනිත් පරම්පරාවට මෙන්න මේ කියන ලක්ෂණ උරුම වීමට අපි කියනවා ආවේනිය කියලා. ආවේනිය කියලා. දැන් දෙමව්පියන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුණත් මේ ලක්ෂණ වලට ලක්ෂණ ඇති වෙන්න තව බලපාන සාධකයක් තමයි බාහිර පරිසර සාධක. යම් තාක් දුරට පරිසරය, දැන් ළමයෙක් ගත්තාම දෙමව්පියෝ ඉතාමත් හොඳයි. අම්මත් ඉතාමත් හොඳයි, අප්පච්චිත් ඉතාමත් හොඳයි. නමුත් ළමයා නරක වෙන්න පුළුවන් නේ. ආශ්‍රය කරන යාළුවෝ හින්දා. ආශ්‍රය කරන යාළුවෝ හින්දා එයාගේ කතා විලාසය වෙනස් වෙන්න පුළුවන්. එයා ගැටෙන මිත්‍ර කණ්ඩායමත් එක්ක. ඒ වගේ ගහක වුණත් ඕනම දෙයක ජීවියෙක් නම් මව්පියන්ගේ ලක්ෂණ වලට අමතරව එයා ඉන්න පරිසර ලක්ෂණ නිසාත් මෙයාගේ නැත්නම් ඉන්න පරිසරයේ ඒ ස්ථානයේ තියෙන දේවල් හින්දා මෙයාගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා. චුට්ටි චුට්ට වෙනස් වෙනවා. එතකොට ආවේනිය කියන්නේ පරම්පරාවට ලක්ෂණ උරුම වීම. පරිසරය කියන්නේ මේ පරිසර සාධක කියන ඒවා. මේවා තමයි පරිසර සාධක. ඒ සාධක මගිනුත් ලක්ෂණ වෙනස් වෙනවා. ලක්ෂණ වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ලක්ෂණ උරුම වීම පිළිබඳව අධ්‍යයනය කරනවා නම් ඒ අධ්‍යයනයට තමයි අපි කියන්නේ ප්‍රවේණි විද්‍යාව කියලා. එහෙනම් මේ ආවේනියයි ප්‍රවේණි විද්‍යාවයි කියන ඒවා ඔයගොල්ලන්ට පැහැදිලි. ප්‍රවේණි විද්‍යාව කියන්නේ මේ පරම්පරාවට ලක්ෂණ උරුම වෙන්නේ කොහොමද කියලා බලනවා. ආවේනිය කියන්නේ පරම්පරාවට ලක්ෂණ උරුම වෙන කතාව. එතකොට පරිසරය කියන එකත් බලපානවා යම් කිසි. ඒ උදාහරණයක් දෙන ගහකින් දැන් කිසිල් පඳුරක් ගන්නකො. හොඳ කිසිල් ගහක්. ගලවගත් එකාගෙන්ද විශාල කිසිල් කෙනෙක්ගේ වැටිච්ච මාතෘ ශාකයකින් ගලවගත්තු පැලේ.
කෙලින්ම කඩුපත් මොරෙයියෙක්. ඉතාලම හොඳ කෙසෙල් පැලයක්. එහෙනම් මේ කෙසෙල් පැලේ තියෙනවා මව් ශාකයේ තියෙන ආවේනිය තියෙනවනේ. හොඳ කෙසෙල් කැනක් දෙන ඒ ආවේනික ලක්ෂණත් එක්ක මේක හිටවන්නේ. හැබැයි හිටවන්නේ පොහොර නැති. පස හොදාගෙන ගිය. දුර්වල ජල වහනයක් තියෙන. මොකක් හරි ස්ථානයක තමයි මේක හිටවන්නේ. පස තද වෙලා තියෙන තැනක හිටවනවා. දැන් මේකේ අර මව් ශාකයේ වගේ ලොකු කෙසෙල් කැනක් හැදෙයිද? හැදෙන්නේ නැහැ. ඇයි ඒ? ආවේනිය හොඳ වුණත් හැදෙන පරිසරයේ හොඳ නැත්තම් ලක්ෂණ වෙනස් වෙනවා. දැන් පැහැදිලි. දැන් පැහැදිලි. ඒතර ආවේනිය හොඳ නැතුව වඳ පීදිච්ච කෙසෙල් ගහක්, වඳ බැහැච්ච කෙහෙල් ගහක් අපි හිටවන හොඳට සරුසාර පසක කැනක් හැදෙනවද? නැහැ. ඇයි? ආවේනිය හොඳ නැහැ. පරිසරය හොඳ වුණත් කැනක් හැදෙන්නේ නැහැ. මේ දෙකම යම් තාක් දුරට හොඳ නම් අපිට කැනක් ලබා ගන්න පුළුවන් හොඳ කෙසෙල් කැනක්. ඔය වගේ තමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ මව්පියන් කොච්චර හොඳ වුණත් යාළු ආශ්‍රය කරන්න හොඳ නැති කට්ටිය නම් ඕගොල්ලෝ ලක්ෂණ වෙනස් වෙනවා ඒ විදිහට. තේරුණාද? ලක්ෂණ වෙනස් වෙනවා ඒ විදිහට යම් තාක් දුරට වෙනස් හොඳටම වෙනස් වෙන්නේ යම් තාක් දුරකට වෙනස් කරන්න පුළුවන්. නේද? පොඩි කාලේ ඉගෙනගෙන තියෙන අර සුළඟකට ගහගෙන ගිය ගිරා පොතකය දෙන්නේ දෙපැත්තට වැටිලා නේද? එක්කෙනෙක් තාපසයෙක් ගාවට අනිත් එක්කෙනා වැටෙනවා හොර මුලක් ගාවට. හොර දෙටුව ඉන්න තැනකට. එතකොට මේ ලක්ෂණ වෙනස් වෙන හැටි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඔන්න ඔය වගේ මෙන්න මේක තමයි මේ සම්ප්‍රේෂණ තමයි ආවේනිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රවේණි විද්‍යා විෂය මේ ඉගෙන ගන්නකොට අපි යම් යම් වචන ටිකක් අපිට ඉගෙන ගන්න වෙනවා. මේ පරම්පරාවේ ලක්ෂණ තව පරම්පරාවට යනකොට පුතේ මේ උඩ පරම්පරාවට ඒ කියන්නේ මේගොල්ලන්ට අපි කියන්නේ ඇත්තට මාතෘවරුන්නේ. මාතෘ සහ පීතෘ මාතෘ දර්ශ දෙමව්පියෝ කියන එක. එහෙනම් මේකට පුළුවන් දෙමව්පියන් කියන්න. ඊට පස්සේ මේගොල්ලෝ කවුද? ඊළඟ පරම්පරාව. එහෙනම් මේගොල්ලෝ දරුවෝ වෙන්න එපා. දරුවන්. මේගොල්ලන්ට කියන තව නමක් දුහිතෘන්. මාතෘ දුහිතෘ දෙමව්පියන් සහ දරුවන්. මාතෘ දුහිතෘ දෙමව්පියන් සහ දරුවන්. එතකොට මේ මාතෘ දර්ශවලට අපි දෙනවා නමක්. මාතෘ දර්ශවලට අපි දෙනවා නමක්. මෙයාලට කියන ජනිතයන්. ජනකයන්. මෙයාලට කියන ජනකයන්. ජනක. ජනකයන් කියනවා. ළමයින්ට කියනවා ජනිතයන්. එයාලානේ හැදෙන්නේ යාළගෙන්. ජනිත වෙන්නේ මෙයාලා. එහෙනම් ජනකයා කියන්නේ ඔයගොල්ලෝ අල්ලපු අත්තේ ඉන්න ජනක නෙවෙයි. මේ ජනකයා කියන්නේ එහෙනම් මාතෘ දර්ශවලට. ජනිතයා කියන්නේ යාගේ ළමයින්ට. එහෙනම් ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්ෂණ උරුම වීම තමයි ආවේනිය කියන්නේ. එහෙම නැත්නම් මාතෘ දර්ශවලින් දුහිතෘන්ට ලක්ෂණ උරුම වීම තමයි ආවේනිය කියන්නේ. එහෙමත් නැත්නම් දෙමාපියන්ගෙන් දරුවන්ට ලක්ෂණ උරුම වීම තමයි ආවේනිය කියන්නේ. දැන් පැහැදිලි හොඳටම. මේක තමයි ලක්ෂණ උරුම වීමේ කතාව. එතකොට මෙන්න මේ විදිහට ජනකයන්ගෙන් ජනිතයන්ට යන ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් අන්න ඒවට කියන්න පුළුවන් ආවේනික ලක්ෂණ. යනවා නම් විතරයි. සත්තුන්ගේ මිනිස්සුන්ගේ ලක්ෂණ තියෙන ඊළඟ පරම්පරාවට යන්නේ නැහැ. ඒක නෙවෙයි යනවා නම් අන්න ඒවට කියනවා අපි ආවේනික ලක්ෂණ කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ කතන්දරේ මෙහෙම වෙනවාය කියලා මුලින්ම හඳුනාගත්තේ මෙන්ඩල් කියන විද්‍යාඥයා. එහෙම නැත්නම් මෙන්ඩල් කියන පූජකයා. පූජකවරයා. අපි බලමු මේ කතන්දරේ. මේක ලියාගෙන එමු. ලියන්න ඥාන මගින් ලක්ෂණ සම්ප්‍රේෂණේ කතන්දරේ. ස්ටොප් කරලා ලියාගන්න.
රයිට් මේ පැත්ත බලාගන්න. මේ පැත්ත බලාගන්න. එතකොට මේ මෙන්ඩල් කියන පුද්ගලයා මෙන්ඩල් ඇත්තම නම ග්‍රෙගරි මෙන්ඩල්. ග්‍රෙගරි මෙන්ඩල්. මෙයාගේ රට මොකද්ද? ඕස්ට්‍රියාව. ඕස්ට්‍රේලියාව නෙවෙයි ඕස්ට්‍රියාව. මෙයා ඕස්ට්‍රියානු ජාතිකයෙක්. ඕස්ට්‍රියානු ජාතිකයෙක් ග්‍රෙගරි මෙන්ඩල්. තව මෙයාගේ ලක්ෂණ නැත්නම් මෙයා මොකද්ද? පූජකවරයෙක්. පූජක පක්ෂය. පූජකවරයෙක් ඕස්ට්‍රියානු ජාතිකයෙක්. ඊට පස්සේ මේ මෙන්ඩල් කියන පූජකවරයා සාමාන්‍යයෙන් මේ කල්පිත ඉදිරිපත් කරන්න දක්ෂයි. මෙයා කල්පිත ඉදිරිපත් කරනවා. තේරුණාද? එතකොට ඒ කාලේ යා ඉදිරිපත් කරපු යම් කල්පිත මේ ලක්ෂණ කොහොමද උරුම වෙන්නේ කියලා හොයාගත්තු කල්පිත වර්තමානයේදී තහවුරු වෙලා තියෙන හින්දා ඒ කාලේ යා හොයාගත්තු කල්පිත එයා හොයාගත්තේ කල්පිත කියන ඒවා අද නියම බවට පත් වෙලා තියෙනවා. එහෙනම් කල්පිතයක් නියමයක් බවට පත් වෙන්නේ යම් තහවුරු වීමකින් පසුයි. යම් තහවුරු වීමකින් පසුයි නියමයක් බවට පත් වෙන්නේ. නම් මෙන්න කල්පිත නියම බවට පත් වෙලා තියෙනවා. දැන් පැහැදිලි ග්‍රෙගරි මෙන්ඩල් කියන පූජකවරයා විවිධ කල්පිත ඉදිරිපත් කරනවා. මෙන්න මේ කල්පිත නියමයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ මෙන්ඩල් තමාගේ පර්යේෂණ සඳහා මේ මෙන්ඩල්ගේ පර්යේෂණ සඳහා ඊටාම හොඳ විද්‍යානුකූල ප්‍රවේශයක් ගත්තා. විද්‍යානුකූලයි. ඒ කියන්නේ යම් හේතු හින්දා මේ පර්යේෂණ අවුල් වෙන්න පුළුවන්. යම් හේතු හින්දා මේ පර්යේෂණ අවුල් වෙන්න පුළුවන් කියලා හිතුවේ හින්දා මේකට විද්‍යාත්මක ප්‍රවේශයක් ගත්තා. එතකොට විද්‍යාත්මක ප්‍රවේශයේදී විශේෂයෙන්ම පරීක්ෂණ වලට යම් ගුණාංග තියෙන්න ඕන කියලා හොයාගත්තා. ගුණාංග තියෙන්න ඕන කියලා හොයාගත්තා. ඒ කියන්නේ ගුණාංග කියන්නේ මොනවද? ගුණාංග කියන්නේ මේ පරිේශණ ඊටාම ලස්සනට පැහැදිලිව යන්න නම් මන් තෝරගන්න ඕනේ මෙන්න මේවා කියලා යා හිතාගත්තා, හදාගත්තා. ඒක තමයි මේ මෙන්ඩල්ගේ පරිේශණ පොඩ්ඩක් විද්‍යාත්මකයි. විද්‍යාත්මක කල්පිත තියෙනවා, උපකල්පන තියෙනවා, ඒකෙන් තහවුරු කර ගැනීම තියෙනවා. මේ විද්‍යාත්මක තත්වයේ හින්දා තමයි මෙන්ඩල්ට පුළුවන් වුණේ ඊටාම නිවැරදිව අද වර්තමාන ලෝකයේ හොයාගත්තු සාධකවලට පරස්පර නොවන විද්‍යාත්මක සොයා ගැනීමක් කරන්න. ප්‍රවේණි විද්‍යාවේ පියා බවට හඳුන්වන්නේ ලක්ෂණ උරුම වීම පිළිබඳ ඉගෙන උගන්වපු අයගෙන් නැත්නම් ලක්ෂණ උරුම වීම ගැන හඳුනාගත්තු අයගෙන් එයාගේ පියා බවට පත් වෙලා තියෙන මෙන්ඩල් ඇයි ඊටාම හොඳින් විද්‍යාත්මක පදනමක මේ කරුණු කාරණා ගෙනිච්ච නිසා. ඉතින් අපි බලමු මෙන්ඩල් විද්‍යාත්මකව මේ පර්යේෂණයට භාජනය කරේ සත්තු නෙවෙයි ශාක කියලා අපි දන්නෝනේ. ශාක තමයි භාවිත කළේ. සත්තු භාවිතා කරලා විද්‍යාත්මක පර්යේෂණ මෙහෙවන්න පුළුවන් වර්තමානයේ මෙහෙවන්න. නමුත් ඒ කාලේ පූජකවරයෙක් ඒ නිසාම ශාක තෝරා ගන්න නැති ඉතින් ශාක වලින් තමයි මේ සොයා ගැනීම කළා. ඉතින් මෙන්ඩල් තෝරාගත්තු ශාකවල මෙන්න මේ ගති ලක්ෂණ තියෙන්න ඕනේ කියලා එයා අරමුණු කරගත්ත මොන ගති ලක්ෂණ දෙක මේ පර්යේෂණයට ගන්න ශාක අපිට පුළුවන් වෙන්න ඕනේ නුමුහුම් ශාක ලෙස ලබා ගන්න. නුමුහුම් ශාක ලෙස ලබා ගන්න. දැන් නුමුහුම් කියන්නේ මුහුම් වෙලා නැති.
මුහුම් වෙලා නැති ගස් විදියට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මුහුම් වෙලා නැහැ කියන්නේ. මුහුම් වෙලා නැහැ කියන්නේ මොකද්ද? කලවම් වෙලා නැහැ. කලවම් වෙලා නැහැ. අර ගහේ මේ ගහේ දෙකම ලක්ෂණ කලවම් වෙලා නැහැ. ඒ ගහට තියෙන ඔරිජිනල් ගති ලක්ෂණ තියෙන්න ඕනේ. නුමුහුම් කියන්නේ ඒකයි. එහෙනම් එහෙම ශාකයක් ඔයගොල්ලෝ දැන් පරාගණය ගැන දන්නවනේ පුතේ. එහෙම ශාකයක් ස්ව පරාගණය වුණොත් තමාගේ පරාග කණිකා තමාගේම කලංකය මත තැන්පත් වුණොත් එහෙම නැත්නම් තමාගේ ශාකයේ වෙන මලක පරාග කණිකා තමාගේම ශාකයේ කලංකයක තැන්පත් වීම. එක ගහක ඕනෑම මලක අතර පරාගණය වුණා ස්ව පරාගණයමයි තනි ගහ ඇතුලේ. පිටින් ආවොත් නේ පරාගණය වෙන්නේ. එතකොට ස්ව පරාගණය වුණොත් අනුයාත පරම්පරාවලදී ලක්ෂණ වෙනස් වෙන්නේ නැත්නම් අන්න ඒවා නුමුහුම්. කියන්නේ නුමුහුම් කියන්නේ ඇත්තටම මොකක්ද දැන් මම කිව්වේ ස්ව පරාගණය වුණොත් එහෙම ලක්ෂණ වෙනස් නොවේ. ලක්ෂණ වෙනස් නොවේ. ස්ව පරාගණය වුණාම ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. නුමුහුම් කියන්නේ ඒකයි. ඊට පස්සේ නිකන් උදාහරණයක් ගත්තොත් එම උස ගහක් හිටවලා උස පරම්පරා කීයක් මේකේ බීජ අරන් හිටවලා බැලුවත් උසම තමයි. මිටි වෙන්නේ අන්න ඒක. ඊළඟට මෙයාට පුළුවන් වුණා මේ ශාකවල තියෙන ඕන දෙවනි ලක්ෂණයේ හැටියට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. පහසුවෙන් වෙන් කර ගන්න හඳුනා ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඕනේ වුණා. එයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ලක්ෂණ උරුම වෙන්නේ කොහොමද? පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ එන්නේ කොහොමද කියලා බලන්න ලක්ෂණේ පැහැදිලි වෙන්නේ. ඒකයි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. ඒ කියන්නේ මෙයා යොදාගත්තේ ශාකවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ගොඩාක් තිබ්බා. ඒ උදාහරණයකට ගහේ උස වැඩි අනිත් එක මිටි. එන උස මිටි කියන එක හොඳට පැහැදිලිව පේනවා. ඊළඟට මල් වල සමහර මල් දම් පාටයි සමහර මල් සුදු පාට ඒවා තිබ්බා. ලක්ෂණ ප්‍රතිවිරුද්ධයි. සමහර ගස්වල මල් පිපුණා අග්‍රස්තේ අග්ගිස්සේ මල් පිපුණා. සමහර ඒවා මල් පිපුණේ පාර්ශවිකව. අග්‍රස්තේ නෙවෙයි පාර්ශවික අතුවල මල් පිපුණා. මේ වෙනස තිබ්බා. හැදෙන කරල් වල පවා කරල පාට සමහර ඒවා කොළ පාටයි සමහර ඒවා කහ පාටයි. කරල පැලුවට පස්සේ ඇතුලේ තියෙන බීජය සමහර ඒවා කොළ පාටයි සමහර ඒවා කහ පාටයි. සමහර කරල් රැලි ගහිලා නේද? සමහර ඒවා හැකිලිලා රැලි ගහිලා සමහර ඒවා එහෙම ලක්ෂණයක් නැහැ. මේ වගේ අති සුවිශාල ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙන ගහක් හෙව්වා. එහෙනම් මෙයාට ඕන වුණා නුමුහුම් ගස් ගන්න පුළුවන් වෙන්න ඕනේ. පහසු ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ තුන්වෙනි එක. ඒ ගස් මුහුම් කළොත් මුහුම් කළ විට සරු ජනිතයන් බිහිවීම. සරු ජනිතයන් බිහි වෙන්න ඕනේ. දැන් දන්නවා හැම වෙලේම සරු ජනිතයෝ බිහි වෙන්නේ නැහැ. ජනිතයන්ගේ සරු නිසරු කියලා දෙකක්. සරු ජනිතයන් බිහි වෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඇයි මෙයා පරම්පරාවෙන් පරම්පරාවට මේ ලක්ෂණ උරුම වීම ගැන ඉගෙන ගන්නවනේ, උගන්වනවා. නැත්නම් දැනගන්නවනේ, පරිශන කරනවනේ. එහෙනම් මෙයාට ඕනවා වුණා සරු ජනිතයන් නිපදවන්න පුළුවන් ශාක. ලක්ෂණ දෙක මුහුම් කරලා හදන ගහ බීජ නිපදවන්න ඕනේ කොටින්ම. බීජ නිපදවන්න ඕනේ. අන්න එහෙම ශාකයක් තමයි මෙයා කල්පනා කරලා හෙව්වේ. ඒ කියන්නේ ඊළඟ පරම්පරාව ඇති වෙන්න ඕනේ. දැන් අස්සයයි බූරුවයි අපිට එකතු කරලා ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කොටලුවා කියන සතා හැදෙනවා. හැබැයි කොටලුවා කියන සතාට සරුජනිතයෙන් නෙවෙයි කොටලු පැටව හදන්න බෑ.
මේක එහෙම නෙවෙයි. සරුජනිතින් නැති කරන්න පුළුවන් ගහක් වෙන්න ඕන. ඊළඟට තව මෙයාගේ තියෙන්න ඕනේ මේ ලක්ෂණ වෙනස් වෙන්න බෑ. දැන් පරීක්ෂණ කරනකොට පරීක්ෂණකරුවාට ඕනේ වෙනස් වීම විතරයි කරන්න ඕනේ. ස්වභාවයෙන් එයා වෙනස් වෙන්න ගියොත් හරි ප්‍රශ්නයක්. එහෙනම් මේ ගස් හැම වෙලේම ස්වභාවිකව වෙන්න ඕනේ ස්වව පරාගණය. ස්වභාවික ස්වව පරාගණය වෙන්න ඕනේ. අපිට අවශ්‍ය නම් ලක්ෂණ මිශ්‍ර කරන්න ඕනේ වෙලාවට පරපරාගණය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ස්වභාවිකව ස්වව පරාගණය වුණාට අවශ්‍ය වෙලාවට ලක්ෂණ මුහුම් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ස්වභාවිකව ස්වව පරාගණය වෙනවා කියන්නේ එයාගේ පරාගය යාගෙන් වැටෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ ලක්ෂණ. අපිට ඕනේ නැහැ හිතන්න කහමල් හැදෙන ගහක් නැත්නම් සුදු මල් හැදෙන ගහක් තව පැත්තක තියලා දම් පාට මල් හැදෙන ගහක්. අරකේ බීජ වලින් ගත්තාම සුදු මල්ම තමයි එන්නේ බීජ කොච්චර පැල කරා. අරයක දම් පාට අපිට ඕන නම් මේ දෙන්න මිශ්‍ර කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද? නැත්තම් ස්වව පරාගණය වෙන්නේ ඕනේ නම් පරපරාගණය කරත හැකි කෘතිමව. මෙන්න මේ ලක්ෂණේ තියෙනවා. තව වැදගත්ම දේ මෙතන කියවිච්ච නැති වැදගත්ම දේ තමයි මේ හොයාගත් උගස් පහසුවෙන් වගා කළ යුතුයි. පහසුවෙන් වගා කළ හැකි විය යුතුයි. පහසුවෙන් වගා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ජීවන කාලය කෙටි වෙන්න ඕනේ. ඊටාම ලේසියෙන් වගා කරන විතරක් නෙවෙයි ජීවන චක්‍රය කෙටි වෙන්න ඕනේ. ඇයි ජීවන චක්‍රය කෙටි වෙන්නේ? දැන් හිතන්නකො මෙන්ඩල් වැරදිලා මේක පරීක්ෂණයේට අපි හිතමුකෝ අඹ ගහක් වගේ ගත්තා කියලා. අඹ ගහේ ලොකු වෙලා ගහේ ගෙඩි ඇවිල්ලා ඒකේ ඇට පැල කරලා බලන්න ඕනේ ලක්ෂණ ඇවිල්ලාද කියලා. අවුරුදු ගාණක් යනවා. එහෙනම් වසරකට කිහිප පාරක් බීජ නිපදවන. වසරක් තුලදී ඊටාම ඉක්මනින් විනාශ වෙලා යන ශාකයක් තමයි තෝරගන්න ඕනේ. පරම්පරාව කෙටි. ඉක්මනට බීජ නිපදවනවා, හැදෙනවා, මැරෙනවා, බීජ නිපදවනවා, හැදෙනවා, මැරෙනවා. එතකොට මෙන්ඩල්ගේ ජීවිත කාලේ මෙන්ඩල්ට පරීක්ෂණ ගොඩාක් කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ ඔක්කොම ලක්ෂණ වලට ගැලපෙන මෙන්ඩල් විසින් හඳුනාගත්ත ශාකයේ විදිහට ඕගොල්ලෝ දන්නවත් ඇති සමහර විට හොයාගත්තු ශාකයේ හැටියට ගෙවතු මෑ ශාකයේ තමා මෙන්ඩල් හඳුනාගත්තේ සුදුසු ශාකයේ හැටියට. එතකොට ගෙවතු මෑ ශාකයේ නුමුහුම්ව ගන්න පුළුවන් වුණා. ගෙවතු මෑ ශාකයේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ගොඩාක් තිබ්බා. පහසුවෙන් හොයාගන්න පුළුවන්. ගෙවතු මෑ ශාක දෙකක් මුහුම් කරාම සර්ජනිතය හැදුවා. මේවා ස්වව පරාගණය වුණේ ඕනේ නම් පරාගණය කරන්න පුළුවන්කම තිබ්බා. පහසුවෙන් සහ කෙටි ජීවන චක්‍රමේවට තිබ්බා ගෙවතු මෑ ශාකයේ. රයිට්? අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මෙන්ඩල්ගේ කතන්දරේ තියෙන්නේ. එතකොට ලියා ගන්න මෙන්ඩල්ගේ පරීක්ෂණ කොටස. මේ ඉන්නේ පුතේ ග්‍රෙගරි මෙන්ඩල් මේ පරීක්ෂණ කටයුතු සිදු කරන අවස්ථාවක. ග්‍රෙගරි මෙන්ඩල්. ඔය විස්තරේ නා තියෙනවා ඔයගොල්ලෝ නෝට් එකේ. ඊළඟට ලියා ගන්න මේක. ස්ටොප් කරලා ලියා ගන්න. right? හරිද මේ පැත්ත බලා ගන්න. එතකොට ග්‍රෙගරි මෙන්ඩල් මේ මෙතන පුතේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ටිකක් තියෙනවා. මේ අර මං කිව්වා වූ ලක්ෂණ ටිකක් බලා ගන්න. මං කිව්වා වූ ලක්ෂණ ටික තියෙනවා. මේ බැලුවාම ගහේ උස ගස් තිබ්බා, මිටි ගස් තිබ්බා.
සමහර ඒවා මල් පිපුණේ අග්‍රස්තේ නේද? අග්‍රස්තේ පිපුණා, පැත්තෙන් පිපුණා. කරල් කොළ පාට වුණා, කහ පාට වුණා. කරල් හැකිලුණා, එහෙම ගතියක් තිබ්බේ නැහැ. දම් පාට සහ සුදු පාට මල් තිබ්බා. නේද? බීජය පළල බැලුවාම සමහර ඒවා ඇතුළ කොළ පාටයි, සමහර ඒවා කහ පාටයි. නේද? බීජය හැකිලිච්ච බීජයක් තිබ්බා, නැත්තම් එහෙම ගතියක් තිබ්බේ නැති බීජයක් තිබ්බා. මේ ආදී වශයෙන් ලක්ෂණ ගොඩාරියක් තිබ්බා මෙන්න මේ ගෙවතුමෑවල. රයිට්, දැන් මෙතන බලා ගන්න. එතකොට මෙන්ඩල් පරම්පරා ගණනාවක් මේ ගෙවතුමෑ ශාකය ස්වපරාගණයට ඉඩ හැරියා. පරම්පරා ගානක් ස්වපරාගණයට ඉඩ හැරියා. මෙන්ඩල් හඳුනාගත්තා මේ ඕනෑම ලක්ෂණයක්, අපි ගම්මුකෝ නිකන් ලක්ෂණයක් හැටියට රවුම් බීජ තියනවා කියලා. මේ ලක්ෂණය බලන්න. මෙතන බලන්න. අපි තම රවුම් බීජ තියනවා කියලා මෞෂාකයක. මෙන්න මේ රවුම් බීජ සෝපරාගණය කරලා ගත්තාම හම්බෙන ඔක්කොම ගස්වල බීජ රවුම් වුණා. ඒ රවුම් බීජ ආය සෝපරාගණය කරාම ආවෙත් රවුම් බීජම තමයි. ඒවා නැවත සෝපරාගණය කරාමත් රවුම් බීජ තමයි ආවේ. එතකොට මෙන්ඩල් පරම්පරා ගණනාවක් මේ වැඩේ කරලා මෙන්ඩල් ගත්තු හැම එකේම ලක්ෂණ මොකද උනේ? එකම ලක්ෂණේ පෙන්වුවා. එකම ලක්ෂණේ පෙන්වුවා. මේ පැත්ත බලා ගන්න. එතකොට මෙන්ඩල් මොකද උනේ? මෙන්න මේ වගේ මව්පිය දර්ශවලට සමානම ලක්ෂණ පරම්පරාවෙන් එන කතන්දරේ මෙන්ඩල් හඳුනාගත්තා. මේ මව්පිය ලක්ෂණ පරම්පරා කීපයක් එක දිගට එන කතාව. දැන් මෙන්ඩල් මේකට හඳුනාගෙන මේගොල්ලන්ට කිව්වා පරම්පරා කීයක් වුණත් ගියාට මව්පිය ලක්ෂණ වෙනස් වෙන්නේ නැත්තම් මේ ගස්වලට විශේෂිත නමක් කිව්වා නුමුහුම් ශාක විදියට හැඳින්වුවා. නැත්තම් මේකට තව නමකුත් තියෙනවා. අපි මෙයාලට කියන සත්‍යාභිජනක. සත්‍යාභිජනක නුමුහුම් ශාක. පරම්පරා ගණනාවක් හිටෝ බැලුවත් ලක්ෂණ වෙනස් වෙන්නේ ස්වපරාගණේ වුණොත් තමයි. එතකොට මෙහෙම පරම්පරා ගණනාවක් එකම ලක්ෂණය පළවෙනි පරම්පරාව, ඒ ලක්ෂණයමයි දෙවෙනි පරම්පරාව, ඒ ලක්ෂණයමයි තුන්වෙනි පරම්පරාව, ඒ ලක්ෂණයමයි හතරවෙනි පරම්පරාව නම් මෙයාලට නමක් කිව්වා මෙයාලා නුමුහුම් පෙලක් කියලා. නුමුහුම් පෙළ කියලා කියන්නේ එහෙනම් පරම්පරා ගණනාවක් එකම ලක්ෂණේම වෙනස් නොවි ගමන් කරනවා කියන එක. පර්යේෂණවලට යොදාගත්තේ මව්පියවරුන් හැටියට නුමුහුම් පෙළවල් තිබ්බ ගස් විතරයි. එනම් මෙන්ඩල් නුමුහුම් පෙළවල් වලින් තමා තෝරගත්තේ මාතෘ දර්ශ. මේ මෙන්ඩල්ගේ පර්යේෂණවලට අම්මලා තෝරාගත්තේ මව්පිය ශාක තෝරාගත්තේ නුමුහුම් පෙළවල් වලින්. පැහැදිලිද? ඔන්න ඔය කතන්දරේ තමයි ඊළඟට එන්නේ. රයිට්, මේල් බලා ගන්න, මේක ලියා ගන්න. ස්ටොප් කරා. මේකත් ස්ටොප් කරලා ලියා ගන්න. රයිට්, මේ පැත්තට එන්න.
දැන් අපි යන් මෙන්ඩල් කරපු පර්යේෂණයට. අපි යම් මෙන්ඩල් කරපු පර්යේෂණයට. මේ යන්නේ මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයටයි. මෙන්ඩල්ගේ පරීක්ෂණය පළවෙනි එක. මෙන්ඩල්ගේ පළමු පරීක්ෂණය. මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණය. මෙයා එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙනස් ලක්ෂණ තියෙන නුමුහුම් පෙළවල් ගත්ත මේ පරීක්ෂණවලට. එක එකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ. දැන් මෙයා ප්‍රබල ලෙසම ගත්ත එකක් තමයි උස ගස් එක පැත්තකට ගත්තා, අනිත් පැත්තට මිටි ශාක ගත්තා. උස මිටි කියන ලක්ෂණ දෙක ගත්තා. ඒ කියන්නේ එක මව් ශාකයක් උසයි, අනිත් මව් ශාකයේ මිටියි. මේක දෙක තමයි මොහොම් කරන්නේ. මේ දෙක තමයි පරාගණය කරන්නේ. මෙන්න මේ කතන්දරේ ගත්තා. මෙන්ඩල් මේ පළවෙනි පරීක්ෂණයේ ගත්තු ප්‍රතිඵල හැම ලක්ෂණයකටම කරලා බැලුවා. හැම ලක්ෂණයකටම කරලා බැලුවා. ඒ හැම ලක්ෂණේම ලැබුණු ප්‍රතිඵලත් අර උස මිටි ගස්වල ගත්ත ප්‍රතිඵලත් බොහෝ දුරට සමාන වුණා. තේරුණාද? එතකොට මේ පර්යේෂණේ ඒව සනාත වීම තුල එයාගේ පර්යේෂණය අනුව මෙයා මේ කරපු දෙයින් පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ යනවාය කියන එක මෙයා හඳුනාගත්තා. ඒ කියන්නේ මෙයා කිව්වා එක පරම්පරාවකින් නැත්නම් ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්ෂණ යනවා කියලා කිව්වා. එතකොට මෙයා මේකටත් එක්කම තව යොදාගත්තු දෙයක් තමයි මේ ජනකයන්ගෙන් ජනිතයන්ට ලක්ෂණ යන්න නම් මේ ජනකයන්ගේ ඇතුලේ දෙමාපිය ශාක ඇතුලේ යම් යම් ලක්ෂණ පාලනයට සාධක කියලා જાතියක් තියෙනවා කිව්වා. සාධක. මෙන්ඩල්ගේ වචනයෙන්ම මේක කියනවා නම් ෆැක්ටර්ස් කියලා කිව්වා. මෙන්ඩල් කිව්වා ෆැක්ටර්ස්. සාධක කියලා දෙයක් තමයි තාත්තලාගේ තියෙන්නේ. ඒ ලක්ෂණයට අදාළ සාධක තියෙනවා. ඒ සාධක ඊළඟ ළමයින්ට යනවා කියලා කිව්වා. තේරුණාද? පරම්පරාවට ෆැක්ටර්ස් කියලා જાතියක් යනවා. අද වර්තමානයේ මේ සාධක හඳුනාගෙන තියෙන අපි ඒක ඉදිරියේදී කතා කරමු. එතකොට මෙන්න මේ විදියට සාධක තියෙනවා කියලා හඳුනාගත්ත තව වඩා වැදගත් වෙන්නේ මෙන්ඩල් හඳුනාගත්තා. ඒ සාධක යම් කිසි ලක්ෂණයට අදාළ සාධක ලක්ෂණයකට අදාළ සාධක වෙනස් ආකාර දෙකකින් තියෙන්න පුළුවන්. වෙනස් ආකාර දෙකකින් තියෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේ ලක්ෂණයට අදාළ සාධක ලක්ෂණ නෙවෙයි ලක්ෂණේ වෙනස් කරන්න අදාළ සාධක. සාධක තමයි ආකාර දෙකකට පිටින්න පුළුවන්. යම් ලක්ෂණයක් පාලනය කරන්න මව්වරුන්ගෙන් නැත්නම් ජනකයන්ගෙන් ජනිතයන්ට ලං ලක්ෂණයකට අදාළ සාධක යනවා කියලා හොයාගත්තා. ඒ සාධක ඒ ලක්ෂණ පාලනය කරන්න ආකාර දෙකකින් තියෙන්න පුළුවන් කියලා මෙන්ඩල් හඳුනාගත්තා. දැන් පැහැදිලිද? මෙන්ඩල්ගේ මෙන්න මේ කතන්දර. එහෙනම් මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයෙන් ඔහු හඳුනාගත්තේ ඒකයි. මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයෙන් අපි ඔහු හඳුනාගත්තේ ඒකයි.
මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණය තාම නෑ මේ ටික ලියා ගන්න. මේක ලියා ගන්න මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයේ මේ විස්තරේ ස්ටොප් කරලා ලියා ගන්න. right. අපි දැන් බලමු මෙන්ඩල්ගේ මේ පරීක්ෂණේ කොහොමද උනේ කියලා බලමු. මෙන්ඩල්ගේ මේ පරීක්ෂණේ කොහොමද උනේ කියලා බලමු. මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණේ. පළවෙනි පරීක්ෂණේ කොහොමද උනේ කියලා අපි බලමු. දැන් මේ මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයෙන් ගත්තු නිගමනයක් තමයි අර සාධක හැදෙනවා කියන එක. සාධක හැදෙනවා සාධක ආකාර දෙකකට තියෙනවා කියලා හඳුනාගත්තු එක. මේ මෙන්ඩල් හඳුනාගත්තු සාධක අද වර්තමානයේ හොයාගෙන තියෙනවා ළමයි. මොනවද කියලා? අද වර්තමානයේ මේ සාධක මොනවද කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්ඩල් සාධක කියලා කිව්ව දේ මෙන්ඩල් සාධක කියලා කිව්ව දේ අද හඳුනාගන්නේ අපි වෙන නමකින්. අද ඒකට කියන්නේ පුතේ ඥානය කියලා. ඥානය කියන්නේ ඒකට. මෙන්ඩල් සාධක කිව්ව දේ අද හඳුන්වන්නේ ඥානය කියලා. මෙන්ඩල් කිව්වානේ සාධකයේ ආකාර දෙකක් තියෙනවා කියලා. මේ සාධක ආකාර දෙකක් තියෙනවා කියලා. අන්න ඒකත් අද හඳුනාගෙන තියෙනවා මේ සාධකයේ ආකාර දෙක මොනවාද? අද ඒ පාට කියනවා ඇලීල කියලා. දැන් වර්තමානයේ තියෙන විද්‍යාත්මක පදනම් මගින් හොයාගෙන තියෙන සාධක කියන එක අද හඳුන්වන්නේ ඥානය කියලා මෙන්ඩල්ගේ. මෙන්ඩල් කිව්ව ආකාර දෙක අද හඳුන්වන්නේ ඇලීල දෙකක් කියලා. ඇලීල දෙකක් කියලා තමයි හඳුනා ගන්න. දැන් ඇත්තටම මේ නූතන කතන්දරේ මෙන්ඩල්ගේ කතන්දරේ කොහොමද ගලපගන්නේ? දැන් අපි දන්නවා ඥාන පිහිටන්නේ කොහෙද? සෛලයක් ගත්තොත් අපි සෛලයක් ගත්තොත් මේ සෛලේ තියනවනේ පුතේ න්‍යෂ්ටිය. මේ සෛලේ තියෙනව ඇතුලේ න්‍යෂ්ටිය. මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තමයි සියලුම ඥාන පිහිටන්නේ. මේ න්‍යෂ්ටිය ඇතුලේ තමයි සියලුම ඥාන පිහිටන්නේ. එතකොට මේවා පිහිටන්නේ කොයි විදිහටද? අම්මගෙනුත් එනවා වර්ණ දේහයක්, තාත්තගෙනුත් එනවා වර්ණ දේහයක්. අම්මගෙනුත් එනවා වර්ණ දේහයක්, තාත්තගෙනුත් එනවා වර්ණ දේහයක්. මේක පට දෙකක් විදිහට මෙහෙම තියෙන්නේ. අම්මගෙන් එක පටියක් එනවා වර්ණ දේහේ, අනිත් පටිය එනවා තාත්තගෙන්. තේරුණාද? එතකොට මේ වර්ණ දේහයක් ගත්තාම DNA එකක්. මම DNA එකකුත් අඳින්නම්. පට දෙකක් තියෙනවා ලොකු කරලා. මේ රතු පාටින් පටියක් ඇන්දෙමන් මේක අපි හිතමුකෝ අම්මගෙන් එන්නේ කියලා. මවගෙන් එන DNA පටය. පියාගෙනුත් එනවා තව DNA පටයක්. තේරුණාද? ඔය ඔන්න දැන් මෙන්ඩල් කිව්ව සාධකයේ තමයි මේ මොනවද?
මේ සාධකය. අපි අද ඥානය කියලා කියන්නේ DNA පටියේ. ඥාන ගොඩාක් තියෙනවා DNA පටියේ. ඥාන ගොඩාක් තියෙනවා. එතකොට මේ කොටස් ගොඩාක් බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු සාධක ඔක්කොටම ආයත් මුළු ජීවියාගේම ලක්ෂණ ටික DNA පටිය ඇතුලේ තියෙනවා. ඇස් කොහොමද, නහය කොහොමද, කොණ්ඩේ කොහොමද ඔක්කොම තොරතුරු ටික මේ DNA පටියේ තියෙනවා. තාත්තගෙන් ගත්ත එක DNA පටියක තාත්තගේ ඒ ජීවියාගේ තොරතුරු ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා. කොහොමද වෙන්න ඕනේ කියලා. එතකොට මේ සමජාත වර්ණ දේහ, මේ වර්ණ දේහ සමජාත යුගලක්. සමජාත වර්ණ දේහ යුගලක්. සමජාත වර්ණ දේහ යුගල. එතකොට මේ සමජාත වර්ණ දේහ යුගලයෙන් එක කොටසක් ගත්තොත් අපි ගමු මෙතන මේක තමයි මේ යම් ලක්ෂණයක් පාලනය කරන කොටසක් කියමුකෝ. මෙතනින් මේ යම් ලක්ෂණයක් පාලනය වෙනවා. අන්න ඒකට තමයි මේ ඥානය කියලා කියන්නේ. ඥානය. ෆැක්ටර්ස්. එතකොට ෆැක්ටර්ස් එක ආකාර දෙකකින් තියෙනවා කියලා කිව්වා. ඔව්. මේ සමජාත වර්ණ දේහේ යම් ඥානයක් තියෙනවා නම් ඊට අනුරූපව තියෙන අනිත් වර්ණ දේහ පටියේ ඊට අනුරූපව අනිත් වර්ණ දේහ පටියේ ඒකට අදාළ අනිත් ඇලීලික ඥානය තියෙනවා. එහෙනම් මේවට තමා පුතේ අර මෙන්ඩල් කිව්වේ ಜಾති දෙකකට තියෙනවා කියලා. කොටස් දෙකක් තියෙනවා. මේ තාත්තගෙන් සහ අම්මාගෙන් එන ඥානපටි දෙකේ ඇලීලික ඥාන දෙකක් තියෙනවා. එහෙනම් දැන් පේනවාද? ඥානය කියන එක තමයි ලක්ෂණ සම්ප්‍රේෂණය කරන්නේ. ඒක තමයි සාධකය කියන්නේ. අම්මගේ තාත්තගේ ඇලීලික ඥාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකම ලක්ෂණයකට ස්වરૂප දෙකක් තියෙනවා. ඇහි වර්ණය කියලා හිතන්නකො ළමයෙක්ගේ. අම්මගේ ඇස් නිල් පාටයි. තාත්තගේ ඇස් කළු පාටයි කියමු. ළමයාගේ ඇහැ මොකද්ද වෙන්නේ කියලා තීරණය වෙන්නේ මොකද්ද ප්‍රමුඛ ඇලීලය කියන එක මත. ළමයාගේ ඇඟ ඇතුලේ ඇලීල දෙකම තියෙනවා. දැන් ටික ටික ලං වෙනවා, ටික ටික ලං වෙනවා. මෙන්ඩල්ගේ කතාව තමයි ඇල්ලුවොත් නෑ. තේරුණාද? එතකොට ඕනම ලක්ෂණේ කොණ්ඩේ කළුයි. කොණ්ඩේ සුදුයි. කළු කොණ්ඩයක් තියෙන කෙනෙක් සුදු කොණ්ඩයක් තියෙන කෙනෙක් එක්ක එකතු වෙලා හැදෙන ළමයාගේ ඇඟ ඇතුලේ DNA එකේ තියෙනවා කළු සුදු දෙකම. ළමයාගේ කොණ්ඩේ මොකද්ද කියලා තීරණය වෙන්නේ ප්‍රමුඛ මොකද්ද කියන එක මත. තාම කතා කළේ නැහැ. දැන් පැහැදිලි මේ ඉතාම හොඳින් මෙන්ඩල් සාධක කියලා කිව්වා. මෙන්ඩල් කිව්වා ඒවා ආකාර දෙකකින් කියලා. ආකාර දෙකකින් තියෙන්නේ මේ ඇලීල කියලා දැන් දන්නවා. ඥානයම ඇලීලික ආකාර දෙකකින් පිටන්න පුළුවන් කියලා අද වර්තමානයේ හඳුනාගෙන තියෙනවා. එතකොට අපි නිකමට ගහක උසමිටි කියලා ගහක් ගමු. එතකොට අපි හිතමුකෝ උස කියන එක කැපිටල් T වලින් දාලා ටෝල්. ටෝල් කියන එක කැපිටල් T. මිටිභාවය කියන්නේ සිම්පල් T කියමුකෝ. එකම ලක්ෂණයෙන් උසමිටි කියන්නේ. උසමිටි කියන්නේ එක ලක්ෂණයක් නේ පුතේ. කළු සුදු කියන්නේ එක ලක්ෂණය වර්ණය. වර්ණය කියන ලක්ෂණය. ප්‍රමාණය කියන ලක්ෂණය. ඒකේ උසයි මිටයි. මහතයි කෙට්ටුයි. එකම ලක්ෂණයේ ආකාර දෙකක්. මේත් ඒ වගේ
උස මිටි කියන්නේ එකම ලක්ෂණේ ඇලීල දෙකක්. ඇලීල දෙකක්. එතකොට මේ සමජාත වර්ණ දේහ සම්පූර්ණයෙන්ම සමාන වෙන්නේ නැහැ. රූපීයව විතරයි සමාන. ජාත සම වුණාට රූපයෙන් විතරයි සමාන, ඇතුලේ කතන්දරේ වෙනස්. රූපීය සමානයි. එහෙනම් ඕනෑම ජීවියෙක්ගේ දැන් ඕනෑම ලක්ෂණයක් පාලනයේට ඇලීලික ඥාන දෙකක් තියෙනවා කියලා අද දැන් දන්නවා. ඇලීලික ඥාන දෙකක් තියෙනවා. එකක් අම්මගෙන් එනවා, එකක් තාත්තගෙන් එනවා. ඒකෙන් ලක්ෂණ වලින් ඉස්මතු වන ඇලීලික ඥානයට අදාළ ලක්ෂණය එළියට පෙන්නනවා. තේරුණාද? එතකොට මේ ඇලීලික ඥාන මෙහෙම තියෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ පුතේ. අම්මගේ ඇලීලික ඥානයත් මෙන්න මේක. අම්මගේ ඇලීලික ඥානයත් කැපිටල් T. තාත්තගේ ඇලීලික ඥානයත් කැපිටල් T වෙන්න පුළුවන්. අම්මගේ ඇලීලික ඥානයේ මිටි කියන එක සිම්පල් T. තාත්තගේ එක කැපිටල් T වෙන්න පුළුවන්. අම්මගේ එකත් සිම්පල් T, තාත්තගේ එකත් සිම්පල් T වෙන්න පුළුවන්. එක්කෝ අම්මගේ කැපිටල් T, තාත්තගේ සිම්පල් T වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාර තුනටම ඇලීලික ඥාන පිහිටන්න පුළුවන්. එක ලක්ෂණයකට අදාළ මේ එක ලක්ෂණයක් ගත්තේ උස මිටි කියන ලක්ෂණය. තේරුණාද? එතකොට එක ඇලීලික ඥානයක් මවකින් අනික පියාගෙන් මොකක් හෝ එකක් එනවා. එනවාමයි. රයිට්? ඔන්න ඔය කතන්දරේ ඉතා වැදගත්. රයිට්? ලියා ගන්න මේ මෙන්ඩල්ගේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීම කියන කොටස ස්ටොප් කරලා ලියා ගන්න. රයිට්? මේක තියෙනවා. ස්ටොප් කරලා ලියා ගන්න. අවකත් තියෙනවා විස්තරේ. මේ තියෙන පුතේ ඥාන පට දෙක. මවගෙන් පියාගේ මේ DNA පිහිටලා තියෙන විදිය. සෙන්ටොමියර් එකකින් බැඳිලා ඥාන පට දෙක තියෙන විදිය. ඔක ස්ටොප් කරලා ලියා ගන්න. right? හරි. දැන් මේ පැත්ත බලා ගන්න. දැන් ඔයාලට යම් අදහසක් තියෙනවා. දැන් අර මෙන්ඩල්ගේ කතන්දරේ අපි දැන් හඳුනා ගන්න ඕනේ. මෙන්ඩල්ගේ කතන්දරේ හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ සංකේත යොදලා මේ මෙන්ඩල් කරපු පරීක්ෂණය අපි පළමු පරීක්ෂණය පැහැදිලි කරමු. මෙන්ඩල්ගේ පළමු පරීක්ෂණය පැහැදිලි කරගමු. මෙයාට කියනවා ඒකාංග මුහුම. එක අංගයක් විතරයි, එක ලක්ෂණයක් විතරයි. සාමාන්‍ය ඒකාංග මුහුමක් කතන්දරයේදී අපි ඉගෙන ගන්න දේවල්, විශේෂ දේවල් කිසියම් සාධකයක් සඳහා, එහෙම නැත්නම් ඥානයක් සඳහා ඉංග්‍රීසි අකුරක් භාවිත කරන්න ඕනේ. ඒ අකුරු භාවිතයේදී ඒ සාධකය ප්‍රමුඛද නිලීනද කියන එක මත, ප්‍රමුඛද නිලීනද කියන එක මත ඒ සාධකය කැපිටල්ද සිම්පල්ද කියන එක බලපානවා. ඒ කියන්නේ පුතේ දැන් උස කියන සාධකයේ ගම්මුකෝ. සාධකය මොකද්ද? උස. උස මිටි කියන ලක්ෂණය. ප්‍රමාණය කියන ලක්ෂණය.
ඉංග්‍රීසි අකුරු තමා ටෝල් කියන එක. උස කියන ටෝල් නම් එනම් ප්‍රමුඛ ලක්ෂණය උසනේ. කැපිටල් T තමා භාවිත කරන්නේ ටෝල්. නිලීන ලක්ෂණයට භාවිත කරන්නේ හොඳට මතක තියාගන්න එකම ලක්ෂණයේ ප්‍රමුඛ නිලීන දෙකේ එහිම සිම්පල් වෙන එකක් නෙවෙයි. උසමිටි කියන ලක්ෂණේ ප්‍රමුඛ ලක්ෂණයට කැපිටල් T නම් නිලීන ලක්ෂණයට සිම්පල් A දාන්න බෑ. එකම ලක්ෂණයේ ආකාර දෙකට ඒකෙම සිම්පල් අකුර තමයි දාන්නේ. ඒක තමයි මූලිකම වෙන්නේ ඒක. එතකොට මෙන්ඩල් කලින් කරපු පර්යේෂණයේදී මෙන්ඩල් ගත්තා මෙන්න මෙහෙම. මෙන්ඩල් ගත්තේ මොකද්ද? මෙන්න මේ වගේ දෙයක්. මේ බලන්න මේ පැත්ත. මෙන්ඩල් ගත්තා නුමුහුම් උසගස්. නුමුහුම් උස ශාක ලබා ගත්තා. අනිත් පැත්තට ගත්තා නුමුහුම් මිටි ශාක. මෙන්ඩල් ගත්තා නුමුහුම් එක පැත්තකින් උස ශාක, අනිත් පැත්තට ගත්තා නුමුහුම් මිටි ශාක. එතකොට මේගොල්ලෝ කවුද පුතේ? මේගොල්ලෝ ජනකයින්. මේගොල්ලෝ තමයි ජනක පරම්පරාව. right. උසයි මිටි ගස් දෙකක් ගත්තා. මේ දෙක එකිනෙකට පරපරාගණය කළා. ඒක තමයි කතිරයක් දැන් මේ එකිනෙකට පරපරාගණය කරලා. ආවේ කවුද පහලට? ආවේ කවුද? මේ පරපරාගණය කරලා ආව බීජ ටික හිටෝලා බැලුවා. මේ පරපරාගණය කරලා ආව බීජ ටික හිටෝලා බැලුවා. පළවෙනි පරම්පරාවේ ආපු සියලුම ශාක උස ශාක බවට හඳුනාගත්තා. පළවෙනි පරම්පරාවේ සියලුම ශාක උස ශාක වුණා. මේ පළවෙනි පරම්පරාවට අපි අගයක් දෙනවා ෆැමිලි 1 කියලා. F1 කියන්නේ පළවෙනි පරම්පරාව. right? උස වුණා. දැන් මාර වැඩේ. අම්මල තාත්තලා ගත්තේ උස මිටි. ළමයි ඔක්කොම උස වුණා. මිටි කියන ලක්ෂණේ පේන්නේ නැහැ. මෙන්ඩල් දැන් සද්ද නැතුව ඉතින් දැන් මේ පරපරාගෙන ඉන්නේ මුලින්ම කලේ. මේ දෙන්න වෙනස්නේ. මෙයාලට ඉබේම සව පරාගණය වෙන්න ඉඩ හැරියා. ඒ කියන්නේ එයාලා තුලින් මෙයා කියන්නේ කොහොමද? මේ හැදිච්ච ළමයි F1 කියන එක F1 කියන එකම ආයෙත් F1 මගින්ම පරාගණය වෙන්න ඉඩ හැරියා. එහෙම වුණාම යාලට ආවා F2 කියන එක. දෙවන පරම්පරාව ආවා. දෙවන පරම්පරාවේදී ආවේ කොහොමද? උස ශාක 3කට මිටි ශාක 1ක් අනුපාතයට තමයි ආවේ. උස ශාක 3කට මිටි ශාක 1 අනුපාතයක් තමයි මෙන්ඩල්ට ආවේ. ඕන් දැන් මෙන්ඩල්ට ඔළුව කහන්න වෙන ප්‍රශ්නයක් තමයි. නුමුහුම් උස ගස් ටිකක් නුමුහුම් මිටි ගස් ටිකක් එක්ක පරපරාගණය කරලා ආව ඔක්කොම උස වුණා. ඒ උසෙන් ඒගොල්ලෝ සව පරාගණය වුණාම දෙවන පරම්පරාවේ 3ක් උස වෙලා 1ක් මිටි වුණා. එහෙනම් මේ අම්මලාගේ තිබ්බ ලක්ෂණය එක පරම්පරාවක හැංගිලා තිබිලා දෙවන පරම්පරාවේ මතුවලා තියෙනවා. මේ මිටි කියන එක මෙතන නෑනේ. එහෙනම් පළවෙනියෙන් මුනේ 100%ක්ම උස ගස් වුණා. ඊළඟට උනේ 3ට 1 අනුපාතයක් ආවා. දැන් මෙන්න මේක තමා ළමයි
අපි මේ පර්යේෂණය පැහැදිලි කරගන්නේ සංකේත යොදලා. සංකේත ඕන වෙන්නේ එතනට. සංකේත ඕන වෙන්නේ එතනට. එතකොට ප්‍රමුඛ නිලීන කියලා මෙහෙම හඳුනාගත්තාම මෙන්ඩල්ගේ කතාවේ දැන් ප්‍රමුඛ නිලීන මම මේක මකන්නම්. නුමුහුම් මුස නුමුහුම් මිටි වලට අපිට දාන්න පුළුවන් සංකේත මෙහෙමයි. අපිට දාන්න පුළුවන් සංකේත මෙහෙමයි. නුමුහුම් මුසයි නුමුහුම් මිටි වලටයි. නුමුහුම් මුස නම් නුමුහුම් උස අනිත් එක නුමුහුම් මිටි සංකේතය තමයි පුතේ ඇලීලක ජාන දෙකම නුමුහුම් මුස නම් මෙන්න මෙහෙම එන්න ඕනේ. හැම වෙලෙම දෙකක් තියෙන පට දෙකක් තියෙනවානේ. මේ දෙමව්පියන්ගේ අම්මගෙන් තාත්තගෙන් දෙකම ආව ඒවා උස. ඒක තමයි නුමුහුම් වෙන්නේ. මෙයා කොච්චර සෝපරාගෙන වුණත් එහෙම. නුමුහුම් මිටි නම් ඇලීලික ජාන දෙකම මිටි වෙන්න ඕනේ. මේ දෙක තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඔන්න දැන් මේවා ලියනකොට පුතේ පුරුදු වෙන්න. උස මිටි කියන්නේ පුතේ උස මිටි කියන්නේ රූපයෙන් පේන එකක් නේ පිටින් බැලුවම පේනවා. නම් මේකට කියනවා රූපානුදර්ශය. මේකට පේන මේ රූපානුදර්ශය ඇතුලේ තියෙන මේ කතන්දරයට මේකට කියන්නේ ප්‍රවේනිදර්ශය. විභාගයට ලියනකොට පිළිවෙලට ඔහම ලියන්න. එහෙනම් මේ නුමුහුම් උස මිටි කියන එක ඇතුලේ තියෙන්න ඕනේ රූපානුදර්ශ ප්‍රවේනිදර්ශය මේක වෙන්න ඕනේ. ඊළඟට මෙයාලගෙන් හැදෙනවපදේ ඔගොල්ලෝ දන්නවා ඌනණය වෙලා. මේගොල්ලෝ දෙකට කැඩෙනවනේ. ලිංගික ප්‍රජනනයේදී ඊළඟ පරම්පරාව හැදෙන්නේ 2n කියන එක විදිහට නෙවෙයිනේ. ඇයි මව්පියෝ හාමු වෙන්න නම් මව්පියෝ භාග කැඩෙන්න ඕනේ. නැත්නම් 4n වෙනවනේ. මෙයා 2n මෙයා 2n මේ දෙල්ලා එකතු වුණාම 4n ළමෙක් හැදෙනවා. එහෙම වෙන්න බෑ. මේ 2n එක්කෙනා n වලට කැඩෙන්න ඕනේ. මෙයාත් n වලට කැඩෙන්න ඕනේ. අන්න ඒකට කියනවා අපි ජන්මානු සෑදීම කියලා. ජන්මානු හැදෙනවා. නැත්තම් G ගැමීට් කියලා කියනවා. මෙයාගෙන් හැදෙනවා ජන්මානු පුතේ කැපිටල් T කියලා. මෙයාලගෙන් හැදෙන්නේ ජන්මානු සිම්පල් T කියලා. ඇත්තටම බැලුවොත් පුතේ ජන්මානු જાති දෙකක්ම හැදෙනවා. කැපිටල් T දෙකක් හැදෙනවා සිම්පල් T දෙකක් හැදෙනවා. ඒ කියන්නේ මේක දෙකට කැඩිලා ජන්මානු දෙකකට යනවා. මෙයත් දෙකට කැඩිලා ජන්මානු දෙකකට යනවා. ජන්මානු දෙකටම ගියත් එකම හින්දා මං ජන්මානු දෙකේ කතාවක් කතා කරන්න අඳින්නේ නැහැ. ජන්මානු දෙකම ඇඳත් එකයි එක ජන්මානුවක් ඇඳත් එකයි ಜಾති දෙකම එක නිසා. දැන් මෙතන කැපිටල් T සිම්පල් T දෙකම තිබ්බා නම් මං එකක් කැපිටල් T දාලා අනික සිම්පල් T ජන්මානු අඳිනවා. නමුත් මේ දෙකම එක නිසා මං ආයි ඩබල් කරත් ඉතින් අවසාන උත්තරේ එකින්ද ඒක අඳින්නේ නැහැ. ඔන්න ජන්මානු. ඊළඟට මොකක්ද එන්නේ? ඊළඟට එන්නේ ෆැමිලි 1. පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාව හැදෙන්නේ ළමයා මොකද? බලන්න. මේ පළවෙනි පරම්පරාව කියන එක මෙන්ඩල්ගේ මේ සංකේත යොදාගත්තාම හැදෙන්නේ කොහමද? කැපිටල් T සිම්පල් T මේ දෙන්නනේ එකතු වෙන්නේ පුතේ. එහෙනම් මෙයාලගේ 100% උස කියලා තිබ්බනේ. එහෙනම් පුතේ මේ ලක්ෂණ දෙකෙන් මේක තමයි උස කියන ලක්ෂණයට අදාළ ගැමීට් එක. මේක තමයි මිටි කියන ලක්ෂණයට අදාළ ගැමීට් එක. එහෙනම් ලක්ෂණ දෙකම මේ ඇලීල දෙකම එක වෙලා තියෙන වෙලාවක ඇලීල දෙකම එකතු වෙලා තියෙන වෙලාවක
යම් කිසි විදියකින් පිටතට පෙන්නන ලක්ෂණය යම් කිසි විදියකින් පිටතට පෙන්වන ලක්ෂණය අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණය කියලා. එහෙනම් මේ අවස්ථාවේදී එක ලක්ෂණයක් එළියට පෙන්වලා තියෙනවා මේ ලක්ෂණ දෙකම තියෙනකොට. ඒක මොකද්ද? ප්‍රමුඛ ලක්ෂණය. එහෙනම් මේකේ ප්‍රමුඛ වෙලා තියෙන උස කියන ලක්ෂණය. දැන් මොකද කරන්නේ? අපි සර්ව පරාගණය වෙන්න ඉඩ හැරිය නෙමේ F1 ආහම F1 දැන් මෙයාම තමයි කරන්නේ. එහෙනම් මම මේ පැත්තට පොඩ්ඩක් ගන්නම් ඒ කතන්දරය. මේ පැත්තට ගන්නම්කෝ. මෙතනට කොහොමද මේ වෙන්නේ කියලා. අපි F1 වැඩි කිරීම F1. නා F1 කියන්නේ මේකේ හැටියට capital T simple T එකතු කරා capital T simple T F1 වැඩි කිරීම F1 දැන් එයාලගේ ජන්මානු ලියන්න වෙනවා ආයි මේ වගේමයි මේ ප්‍රවේණි දර්ශය ලිව්වේ එයාගේ රූපානුදර්ශය උස ඊට පස්සේ ප්‍රවේණි දර්ශය ඔන්න ජන්මානු එයාගේ ජන්මානු ලියමු ඕන් දැන් පැහැදිලි ඔයාලට ජන්මානු ಜಾති දෙකක් එනවා. කැපිටල් T කියලා එකක් එනවා මෙයාගේ සිම්පල් T කියලා එනවා. මෙයාගෙත් එහෙමයි. කැපිටල් T කියලා එකක් එනවා සිම්පල් T කියලා එකක් එනවා. ජන්මානු ಜಾති දෙකක් එනවා. right. ඔන්න ඔය ජන්මානු දැන් එකතු වෙනවා. මේ ජන්මානු දෙක G2 කියලා කියනවා. මේ දෙවනි පරම්පරාවේනේ ගැමීට් 2. මේක එකතු වෙනවා. මේ T-ට පුළුවන් පුතේ එහා පැත්තේ අනිත් T එක එකතු වෙන්න. මේ T-ට ඒ වගේම පුළුවන් මෙයත් එක්කත් එකතු වෙන්න ඕන. මේ T-ට පුළුවන් මෙයා එක්කත් එකතු වෙන්න. ඒ T-ට පුළුවන් අර එක්කත් එකතු වෙන්න. දැන් හැදෙන පරම්පරාවේ හැදෙන ළමයි කවුද? මේ පරම්පරාවේ ඊළඟට හැදෙන ළමයි කවුද? බලන්න. එන ළමයි. ළමෙක් එනවා. මේ කැපිටල් T නිසා TT කියලා ළමෙක් හැදෙනවා. දුහිතෘවෙක් හැදෙනවා. කැපිටල් T සිම්පල් T කියලා කෙනෙක් එනවා. ආයෙත් මේ කැපිටල් T සිම්පල් T කියලා කෙනෙක් එනවා. ආයෙත් එනවා සිම්පල් T කියලා කෙනෙක්. දැන් තේරෙනව නේද? මේකෙදි කැපිටල් T එකක් හරි පෙන්නන ගස් මේ කැපිටල් T. මෙයාගෙත් කැපිටල් T. එකක් හෝ පෙන්නන ගස්. ඒ කියන්නේ උස කියන ලක්ෂණයෙන් තුනක් ආවා. සිම්පල් Tම පෙන්නන ගහකුත් ආවා. මිටි කියන ගස් එකක් ආවා. ඕන මෙන්ඩල්ගේ කතාව තහවුරු වෙනවා. උස 3ට මිටි එකක් ආවේ කොහොමද කියලා දැන් ඉතාලම හොඳට දන්නවා. උස 3ට මිටි එකක් ආවේ කොහොමද? හැබැයි මේ උස 3ට මිටි එකක් ආවේ පුතේ රූපානුදර්ශයෙන්. රූපයෙන් තමයි උස 3 පේන්නේ. ඇයි? ප්‍රමුඛ ඇලීලේ කැපිටල් T වුණා ගමන් මෙයා ප්‍රමුඛ වෙනවා. හැබැයි මෙයාගේ මේ දෙකක් ඔයාලට පේනවා. මෙයාට වඩා වෙනස්. මෙයාලා කැපිටල් T දෙක. මෙයාලා සිම්පල් T දෙක. මෙයාගේ දෙකම තියෙනවා. ඔන්න ඕවටත් දැන් ටික ටික කතන්දර හැදෙනවා. මොනවද ඕවට හැදෙන කතන්දර? අපි කියනවා මේකෙදී මේ ලක්ෂණ දෙකම සමාන නම් යෝග දෙකම සමාන වීම සමයෝගී කියලා හඳුන්වනවා. මෙයත් සමයෝගී එක්කෙනෙක්.
මෙයාලගේ යෝග දෙක විෂමයි. විෂම යෝගී යෝග දෙකක් තියෙනවා. යෝග දෙකම විෂමයි. විෂම යෝගී කියලා හඳුන්වනවා. සමයෝගී විෂමයෝගී. රයිට්. එතකොට මෙන්ඩල්ගේ ඒ සමයෝගී විෂමයෝගී තව මම තියෙන විස්තරයක් කරන්න ඒක ඉදිරියේදී කතා කරන්න. එතකොට මෙන්ඩල්ගේ රූපානුදර්ශ අනුපාතය ඇහුවොත් කවුරු හරි රූපයෙන් පෙන්නපු අනුපාතය රූපානුදර්ශ අනුපාතය පළවෙනි පරීක්ෂණයේ 3:1. හැබැයි මෙන්ඩල්ගේ රූපයෙන් පෙන්වන්නේ නැති ප්‍රවේණීය පෙන්වන එකක් තියෙනවා. ප්‍රවේණි දර්ශ අනුපාතය. ප්‍රවේණි දර්ශ අනුපාතය ඇහුවොත් පුතේ ප්‍රවේණි දර්ශ කියන්නේ ඒක ඇතුලේ තියෙන ප්‍රවේණික දර්ශය. එහෙනම් මේක පේනවා ඔයාලට කැපිටල් T 1යි. කැපිටල් T සිම්පල් T 2යි. සිම්පල් T 1යි. නම් ප්‍රවේණිකව පෙන්වන අනුපාත 1ට 2ට 1යි කියලා අනුපාතයක්. ඒ කියන්නේ කැපිටල් T කැපිටල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T. එහෙනම් මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණේ රූපානුදර්ශ අනුපාතේ නම් 3ට 1යි. එයාලා ගැඟ ඇතුළේ තිබ්බ ප්‍රවේණික දර්ශයවල අනුපාතය 1ට 2ට 1යි. 1ට 2ට 1යි මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණය. පැහැදිලිද? එතකොට ඔන්නෝක තමා ඒකාංග මොහොම පැහැදිලි කිරීමේදී යන්නේ. ලියා ගන්න. මේ තමා පුතේ DNA ඇතුළේ තියෙන ඥානයක්. ඔන්න ඒකාංග මොහොමක් ස්ටොප් කරලා ලියා ගන්න. right ඔවා තියෙනවා මේකත් ඒ පරිශ්‍රණය මේක ලියා ගන්න ස්ටොප් කරලා ලියා ගන්න right ඔන්න මෙන්ඩල් වියුක්ත වීමේ නියමය ඉදිරිපත් කරනවා. මේ බලන්න මේ පැත්ත බලන්න. පළවෙනි නියමයෙන් ඉදිරිපත් කරන අපතේ ජීවීන්ගේ ජන්මාණු හැදෙනකොට මේ ජන්මාණුනේ ජීවීන්ගේ ජන්මාණු හැදෙනකොට මේ අංශුමය සාධක දෙක වෙන් වෙලා වෙන වෙනම ජන්මාණු වලට යනවලු. දැන් පැහැදිලි. මෙතන මම දෙකම ඇඳේ නැහැ. මෙතන පැහැදිලි. ජන්මාණු හැදෙනකොට මේ සාධක දෙකෙන් එකක් එක ජන්මාණුවකට යනවා අනිත් සාධකේ අනිත් ජන්මාණු කරනවා. එහෙනම් පළවෙනිම නියමයට කියනවා අපි පුතේ වියුක්ත වීමේ නියමය. වියුක්ත වීමේ නියමය. මෙන්ඩල් කියනවා ඇඟ ඇතුළේ තියෙනවනේ සාධක දෙකක් අම්මගෙන් තාත්තගෙන් දෙන්නගෙන්ම ඇවිල්ලා. පළවෙනි නියමයෙන් කියනවා ජන්මාණු හදනකොට මේ සාධක දෙක වියුක්ත වෙලා එක එක ජන්මාණු වලට වෙන වෙනම යනවලු. හරි ලේසි මේ නියමයක්. පළවෙනි නියමය. මෙන්ඩල් ඔච්චර කරලා හොයාගත්තේ පළවෙනියෙන්ම ඕක තමයි සාධක දෙකක් තියෙනවා. ওই සාධක ජන්මාණු වලට යනකොට වෙන වෙනම යනවා කියන එක. ලියා ගන්න. ඒක ස්ටොප් කරලා. ස්ටොප් කරලා ලියා ගන්න. ඊට පස්සේ ඥාන සැකැස්මෙන් පිටතට පෙන්වන්නේ රූපානුදර්ශය කියන එක. මේ මෙතන මං කියා දුන්න එක. මේ මෙතන පුතේ රූපානුදර්ශය උස. මෙතන රූපානුදර්ශය මිටි. මිටිනේ එළියට පෙන්වලා තියෙන්නේ. මේ ಜಾති දෙකම තිබ්බත් මෙතන රූපානුදර්ශය ඇහුවොත් උස. right? හරි. මේකත් ස්ටොප් කරලා ලියාගන්න.
ඊළඟට සමයෝගී විෂමයෝගී. ඇලීලික ජාන සමාන නම් එකම අකුරෙන් තියනවා නම් සමයෝගී. මේකත් ස්ටොප් කරලා ලියා ගන්න. ඊළඟට ප්‍රමුඛ ඇලීලයි නිලීන ඇලීලයි. මෙහෙම දෙකම තියෙනකොට එකකට ක්‍රියාව යටපත් කරන්න පුළුවන් නම් යටපත් කරන්න පුළුවන් ප්‍රමුඛ වෙන එක්කෙනා මොන ඇලීලේද? ප්‍රමුඛ ඥානය. යටපත් වෙන එක්කෙනා නිලීනයි. එතකොට මේ ප්‍රමුඛ දෙන්නම හිටියොත් ප්‍රමුඛ සමයෝගී. යෝග දෙකම ප්‍රමුඛයි. මෙහෙම තිබ්බොත් ප්‍රමුඛ වෙනවා විෂම යෝගී. යෝග දෙකම තියෙනවා. විෂම යෝගී හැබැයි ප්‍රමුඛයි මේ ලක්ෂණේ. මෙහෙම ආවොත් ලක්ෂණ දෙකම සමයෝගී හැබැයි නිලීනයි. මෙයා ප්‍රමුඛයි මෙයා නිලීනයි කියලා නෙගත්තේ. මෙයා ප්‍රමුඛයි මෙයා නිලීනයි. මෙයා නිලීනයි හැබැයි සමයෝගී. මෙයා ප්‍රමුඛයි හැබැයි සමයෝගී. මෙයා ප්‍රමුඛයි හැබැයි විෂම යෝගී. මේක තමයි මේ ජන්මානුදර්ශය. රූපානුදර්ශය නම් මෙතන පෙන්වන්නේ උස, මෙතනත් උස, මෙතන මිටි පෙන්වන්නේ. ඔකත් ස්ටොප් කරලා ලියා ගන්න. රයිට්? මේ පැත්ත බලන්න. අනේ නම් පොතේ අද දවසේ පළවෙනි නියමයට අදාළ සියලු දේවල් කතා කරලා අපි මෙන්ඩල්ගේ දෙවෙනි නියමයෙන් බංසති හැමෝම ආයිබෝන්.